නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අප්‍රමාදයෙන් සම්පාදිත උතුම් සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් ඔබේ ආලින්දේ අපි මුණ ගැහෙනවා. ඉතින් මේ සියලු පුණ්‍යවන්ත අවස්ථා අපට උදා වෙන්නේ ගුරු දෙවිඳුන් නිසා අපි පළමුවෙන්ම ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම ආවදාලා අපගේ පින්වත් ස්වාමින් වහන්සේ. ඉතින් අපි හැමදෙනාම වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරුවන පළමු කොට දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අද සදැහැති දායකත්වය දැන් සිහිපත් කරගන්නම්. පිළියන්දල මඩපාත යන ලිපිනේ පදිංචි පින්වත් එච්.ටී. ධම්මික මහත්මයා සහ දේවිකා වීරකෝන් මහත්මිය විසින් සදැහැති දායකත්වය දරනවා. ඒ පින්වන්ත හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව උතුම් දහම් පිළිසඳර පවත්වන්න දැන් අප සූදානම් වනවා. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අද දවසෙත් ඔබ වහන්සේ අපට සම්මුඛ වුණ අපේ පිනට මෙතෙන් සිට අපට අනුකම්පාවෙන් අනුශාසනා සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තිරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අවසරයි ස්වාමීනි. අපි මේ දැන් කාලයක් පුරාවට කතා කරමින් හිටියේ එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ දසබල ඥානයක් එහෙයි ස්වාමීනි. පිළිඹු කරවන උත්තම දේශනාවක්. එහෙමයි. එතකොට මේ දසබල ඥානය තමයි ශාස්ත්‍රඥ වහන්සේට පෙර ජීවිත සිහි කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙමයි. ඒක තථාගත බලයක් විදියට පිළිහිටලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර බලයක් කියන එක මහත්වෙනි අපි ඉංග්‍රීසි වලින් කියන power කියලානේ. ඒතර සාමාන්‍යයෙන් බලන්න දැන් ස්විච් එකක් ඔන් කරාට පස්සේ වෙලාව ගිහිල්ලා නෙවෙයි බල්බ් එක පත් වෙන්නේ. එහෙමයි. ඒ මොහොතේම බල්බ් එක අනිත් පැත්තට පත් වෙනවනේ. එහෙමයි ස්වාමීනි. ඒක තමයි මේ බලයේ ස්වභාවය. එහෙමයි. ඒක ඒ වගේ තමයි තථාගතයන් වහන්සේ පෙර ජීවිත සිහි කිරීමේ හැකියාව. එහෙමයි. බලයක් විදිහට පිළිහිටලා තියෙන්නේ ඒක. ඒක අපිට හිතා ගන්න මේක අසාමාන්‍යයි ඒක. එහෙමයි ස්වාමීනි. ඒක තමයි සම්බුද්ධත්වය කියන්නේ. එහෙමයි. ඒතකොට හිතේ ඒ තරම් අසාමාන්‍ය විදියට අපිට හිතා ගන්න බැරි ආකාරයට පෙර ජීවිත සිහි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒතර තථාගතයන් වහන්සේට ඕන මේ වෙලාවේ කල්ප 92කට පෙර සිහි කරන්නම් පිළිවෙලට නෙවෙයි යන්නේ. එහෙමයි ස්වාමීනි. තථාගතයන් වහන්සේ කෙලින්ම කල්ප 91කට පිටිපස්සට අදාළ තැන විතරයි පේන්නේ. ආශ්චර්යයි. එහෙමයි. එතකොට අසවල් කෙනා මේ දැන් අපි හිතමු විපස්සී බුදුරජාණන් වහන්සේ මොන විදිහට ඉපදුනේ කොහොම ඒක විතරයි පේන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර විපස්සී බුදුරජාණන් වහන්සේ ගෝත්‍රය මොකක්ද ඒක විතරයි පේන්නේ. එහෙමයි. ඊටාම නිර්වුල්ව. ඊටාම නිර්වුල්ව. එහෙමයි. පරම සත්‍ය විදියට ඒ කියන්නේ. ස්වාමීනි. ඒ කියන්නේ බලන්න එතකොට මේ වගේ ඥානයක් උපදව ගන්න මහත්තයා හිතන්න එහෙමයි ස්වාමීනි. කොච්චර මේ සංසාරේ පුණ්‍ය බලයක්, පාරමී බලයක්, කුසල බලයක් තියෙන්න ඕනද කියලා. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි අපගේ සාතුන් වහන්සේ මොනතරම් අසිරිමත් බල ධර්මයන්ගෙන් ගුණ ධර්මයෙන් අපිට මේ අසිරිමත් බවට උපමා නැහැ මහත්තයා. එහෙමයි ස්වාමීනි. දැන් එක්තරා අවස්ථාවක මම මතකයි මේ ගාමිණී කියලා කෙනෙක් එවනවා නිගණ්ඨනාත පුත්. එහෙමයි. අයිවන්නේ මේ මොකද වාදයක් ගොඩනගලා. එහෙමයි. ඒ කාලේ නියං කාලයක්. එහෙමයි ස්වාමීනි. එතකොට එතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් නියං කාලේ අනිත් භාග්‍යතුන් වහන්සේ 1250 සංඝයානේ. එහෙමයි. පිණ්ඩපාතේ වඩිනවා. ගිහින් අහන්න කියනවා මේ ශ්‍රමණ ගෞතමේ මේ මිනිසයාට මේ අනුකම්පා සහගතද? කරුණාව දක්වනවද? දයාවන්තද? එහෙමයි. මේ
එහෙම ඌ කියලා කිව්වොත් එහෙම අහන්න කියන කිව්වා ඇයි මෙච්චර මේ නියං කාලේ මිනිසුන්ට කන්නන්න නැතුව තියෙදි මේ පින්ඩපාත වඩින්නේ? එහෙමයි. බලන්නකෝ. එහෙයි. මේ ගාමිණීති මේකට අහු වුණා. ඇත්ත නේනම් කියලා. ඊට පස්සේ කියනවා මේ බලන්න මේ වාදෙන් නංවන්න කරන දේවල් මහත්ය මිනිස්සුන්ගේ මේ අහිංසක මානසික ස්වභාවයන් අල්ලගන්න හැටි එහෙමයි. කියනවා මේ ශ්‍රමණ ගෞතමය ගැන ප්‍රසිද්ධ කෙනෙක්. ශ්‍රමණ ගෞතමයොත් එක්ක ඒ ප්‍රසිද්ධ කිනාත් එක්ක වාදයක් නැංගුවොත් එහෙම ඔබතුමා ප්‍රසිද්ධ වෙලා යයි කියනවා. එහෙමයි. ආන් අච්චර මහානුභාව සම්පන්න අච්චර මේ බලවත් ශ්‍රමණ ගෞතමයොත් එක්කත් මේ ගාමිණී වාදයක් නැංගුවා කියලා. එහෙමයි. බලන්න මේ ලාමක හිතේ ස්වභාවය. ඒ මානසික අල්ලස ගොදුරු වෙලා යන විදිය දැක්ක නේද? එහෙමයි. ඒ වගේ තමයි මහත්තයා මේ අපේ හිතවල තියෙන මේ ලාමක දේවල් වලින් අපි මේ ලෝක සත්‍යය මේ කියන්නේ අපිව හසුරුවනවා. එහෙමයි ස්වාමීනි. අපිට ඒක පේන්නේ නැහැ. එහෙයි. දැන් මේ පෙරණ කට්ටිය ඔහොම කරනවා නම් නොපෙන්න කට්ටිය කෙසේ කරනව නැද්ද? එහෙමයි ස්වාමීනි. එහෙනම් අපිට මේ ධර්මයෙන්ම නේද අපි ආරක්ෂා වෙන්නේ සිහි කල්පනාව තියාගෙන හිටියොත් නේද අපි ආරක්ෂා වෙන්නේ. එහෙමයි. ඔය වගේ මිනිස්සු කී දහහක් මේ වෙනකොට හිරේ ලගිනවද මහත්තයා? එහෙමයි. ඔය වගේ කෙනෙක් කිනා අරව විදියට මේ මුරුන් ගත්තේ තියලා වැඩ කරව ගන්න ගිහිල්ලා. එහෙමයි. පුළුවන් නම් අසවාගෙන මරලා වලින් මෙහිමයි කියලා කිව්වහම අපේ සමහර මෝඩ කොල්ලෝ අහුවෙන්නේ නැද්ද උකට? එහෙමයි ස්වාමීනි. අහුවෙනවනේ. කොච්චර මිනි මරනවද? එහෙමයි. සමහර ජීවිත කාලෙම හිරේ. පුළුවන් නම් සමහරට මේ දියැලට පැනපුවන් කියලා සමහර උන් අඩු කඩා ගන්න නැද්ද? කොල්ල කුරුට්ටු. එහෙමයි ස්වාමීනි. සමහරලාට මේ මහ මුහුදට පැනපන් කිව්වොත් පැනලා ඉවරලා අර කොල්ලන්ට පේන්න කරන්න ලකුණක් දාගන්න. එහෙමයි. පොඩි දෙයක් නේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. ඒ වගේ කොච්චර ඔය වගේ මේ ලෝකෙ දූෂණ වෙලා ඇද්ද? කොච්චර මංකොල්ල වෙලා ඇද්ද? කොච්චර හොරහතුරු කොච්චර පාතාල දේවල් නිර්මාණය වෙලා ඇද්ද? එහෙමයි. ඊතර නෙවෙයි මහත්තයා ශ්‍රමණයන්ට ගරහන්න මට්ටමටපත් වෙලා තියෙනව නේද? එහෙමයි. ඒ කියන්නේ ප්‍රසිද්ධ කෙනෙකුට ගැරහුවාට පස්සේ ලේසි ඊට පස්සේ දැන් අර වගේ දෙයක් නේද ඒකට බලාපොරොත්තු වෙන්නේ. මම මේ වගේ කෙනෙකුත් එක්කත් හැප්පුණා කියලා ඉවරලා. එහෙමයි. ඒ වගේ ලාමක මේ හිතක් තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. මේ ලාමක හිත ඕන කෙනෙකුට ගොදුරට ගන්න පුළුවන්. එහෙමයි. හැබැයි ගොදුරට ගන්න පුළුවන්කම තියෙන්නේ අපි ලාමක නම් විතරයි. ගොදුරට ගන්න පුළුවන්කම තියෙන්නේ අපි ලාමක නම් විතරයි. එහෙමයි ස්වාමීනි. එතකොට මේ ගාමිණීත් මේකට අහු වුණා. ඒකත් හොඳ වැඩේ තමයි කියලා ඉවරලා මේ මිනිස්සෙක් ගියා ගිහිල්ලා වෙලා ඔබ වහන්සේ අනුකම්පා සහගත ඔව් අනුකම්පා සහගතයි. ඉතින් අනුකම්පා සහගත මෙච්චර මේ නියං කාලේ මෙච්චර මිනිසුන්ට කන්නන්න නැතුව බොන්නන්න නැතුව තියෙද්දි මේ පින්ඩපාතේ වඩින්නේ කියලා ඇහුවා. එහෙමයි. ඒ එම්ම සැනින් භාග්‍යතුන් වහන්සේ. හරි ආශ්චර්යයි ඒ හැකියාව. භාග්‍යතුන් දේශනා කරන කල්ප 90ක් මම සිහි කළා කියනවා. මේ ස්වල්ප මොහොතට මහත්තයා. එහෙමයි. ඒතර එකට ඒ වෙලාව එක කරුණයි අරමුණු කරගන්නේ මොකද්ද? ඒ අරමුණට අනුව තමයි සිහි වෙන්නේ. එහෙමයි. ඒක තමයි ආශ්චර්යය කියන්නේ. මොකද්ද? මේ කල්ප 90 තුල දන් දීම හේතු කරගෙන දුගතියට ගිය කෙනෙක් ඉන්නවද කියන අදිෂ්ඨාණයෙන් කල්ප 90 බලනකොට එහෙමයි. කිසි කෙනෙක් පේන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. හිතා ගන්න පුළුවන් දෙපොබ්බේ නිවාසානුස්ස ඥානෙ. එහෙමයි. මේ එකිනෙක සිහි කර කර ඒ ජීවිතේ පිරිසිඳ බැලලා එහෙමනොත් එහෙම ඉතින් මේ ඔය වගේ දෙයකට උත්තර දෙන්න කොච්චර යනවද? එහෙමයි. එහෙම නේද? එහෙමයි. එහෙනම් හෙට ඉන්න කියන තමයි වෙන්නේ. එහෙම නෑ සම්බුදු බලය. කැමැතිසේ රිසිසේ පෙර ජීවිතේ සිහි කරනවා. එහෙමයි. කැමැතිසේ රිසිසේ එහෙමයි. ආශ්චර්යයි. ස්වාමීනි අප සරණ ගිය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙවැනි අසිරිමත් බල සහිතයි. එතකොට මෙහිම හැකියාවක් නැහැ මහත්තයා ශ්‍රාවකයන්ට. එහෙමයි. එහෙම හැකියාවක් තියෙන ශ්‍රාවකෙක් ඉන්නවා කියලාවත් නැහැ. එහෙමයි. මේ ඕන දෙයක් එම්ම සැනින් ඇසූ සැනින් එම්ම සැනින් උත්තර දෙනවා. එහෙමයි. අතීත ජීවිත ඕන මොහොතක. මොකද ඒතර භාගතුන් හතර තියෙන ඒ කාරණේ හිතේ තියාගෙන සිහි කරන්න විතරයි. අදාළ දේ විතරයි පේන්නේ. කොහොමද සම්බුදු බලය? එහෙමයි ස්වාමීනි. ඒතකොට එක පැත්තකින් පුණ්‍ය මහිමේ අනිත් පැත්තෙන් සති සම්පජන්නේ අපිට ඒක හිතා ගන්න බෑ ඒක. එහෙමයි. ඒතර මේ ගෝචර වෙන දේ සංවේදී වෙන දේ පේන දේ පරම සත්‍යයක් මිසක අසත්‍යයක් නෙමෙයි ඒක. එහෙමයි ස්වාමීනි. එතකොට මහත්තයා මේ භාගතුන් වහන්සේ සිහි කළ බලලා කිව්වා මේ කල්ප 90ක් මම සිහි කළා මේ කල්ප 90ට
දාන හැන්ද බෙදරලා ඒ හේතු කරගෙන දුගතිය ගියපු කෙනෙක් මම දැක්කේ නැහැ කිව්වා. අන්න බුදුවරුන්ගේ කරුණාව ඇති වෙන හැටි. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ජීවිතේ මිනිස්සෙකුට මේ කන දෙන එක නෙමෙයි බුදු භාග්‍යතුන් වහන්සේ නම පහළලා කරන්නේ. එහෙමයි. මොකද මේ ජීවිතය කියලා කියන්නේ අවුරුදු 50යි. ඒතර අවුරුදු 50 පුංචි කාලය. ඒ වගේ සංසාරේ බුදු කෙනෙකුට තථාගත ශ්‍රාවකයන් වහන්සේලාට දැන් ඒ කාලේ නම් භාග්‍යතුන් වහන්සේත් එක්ක හිටපු 1250ම නික්ලේශී. එහෙමයි. එතකොට මේ උත්තමයන් වහන්සේ කාගේ හරි කෙනෙකුට බත් හැන්දක් බෙදෙනවද? මේ ජීවිතේට කන නැති වුණාට කල්ප ගානක් ආහාර පාන වල හිඟයක් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. සමහරට සම්දිට්ඨි විපාක දෙන්නත් පුළුවනි. එහෙමයි. ඒතර අන්නේ ආනිසංස දැකලායි බුදුවරු නියංකාය වුණ පින්ඩපාත වැඩි. මේ කිව්ව ගමන් හැබැයි ගාමිණී දමණය වුණා. එහෙමයි. අන්තිමට එතන ලස්සන දහම් කතාවක් යනවා තිරුවන් සරණ පිහිටනවා. එහෙයි. ඒතර බලන්න එහෙනම් මේ අඳුරු ලෝකේ මේ ඉන්න මිනිස්සුන්ට එහෙනම් මේ ඕනම කෙනෙකුගේ ග්‍රහණයට අහු වෙන ලෝකේ මේ තිරුවන් සරණ පිහිටපු ශ්‍රාවකයා භාග්‍යතුන් වහන්සේ සරණ කරගත් ශ්‍රාවකයට කොච්චර රැකවරණයක්ද මහත්තයා. එහෙමයි ස්වාමීනි. දැන් අපි අර මේ දේශනාවේ මුලින් කරේ ලස්සන සෝතාපන්න කෙනෙක්ගේ ලස්සන කාරණාවක්. එහෙමයි. කිසි කෙනෙක්ගේ හවුහරණක් අවශ්‍ය නැති. එහෙමයි. අනිවාර්යෙන් සසර දුකින් ඈතර වෙන. එහෙමයි. ඒතර හිම ස්වභාවයට මේ තථාගතයන් වහන්සේ නම ශ්‍රාවකෙ පත් කරනවනේ මහත්තයා. එහෙමයි. කොච්චර අසිරිමත්ද නේ? එහෙමයි. පුදුම අසිරිමත් නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ පෙර ජීවිත දැකීමේ හැකියාව පුදුම අසිරිමත් බව විදහා දක්වන සුන්දර දේශනාවක්. ඒතර මේ දේශනාවේ විපස්සී සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිළිබඳව සිකී බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිළිබඳ වෙස්සබූ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකය පිළිබඳ ශාසනය පිළිබඳ කකුසන තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිළිබඳ කෝණාගමන තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිළිබඳ කාශ්‍යප රහත් සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිළිබඳව ඒ වගේම මේ කියන සම්බුද්ධ ශාසන 6ක් එහෙමයි ස්වාමීනි. සිහි කරනවා. එහෙමයි. ඊට පස්සේ විපස්සී සම්බුදුරජාණන් වහන්සේ සතර පෙර මිනිම දැකලා ගිහි ගිය අතහැරපු සිද්ධිය. එහෙමයි. විපස්සී බෝසතාණන් වහන්සේ සම්බුදු බවට පත් වෙන්න මේ සසරේ සැඟවිලා තිබුණු මේ පටිච්චසමුප්පාද ධර්මයේ සිහි කරන ආකාරය. එහෙමයි ස්වාමීනි. ඊළඟට විපස්සී සම්බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ සිහි කළා සම්බුදු බවට පත් වෙච්ච ආකාරය. එහෙමයි. ඊළඟට විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙලා මේ උතුම් සම්බුද්ධ ශාසනය මේ බබලවන්න කටයුතු කරපු ආකාරය. ඒකට දෙවියන්ගෙන් බමුණුන්ගෙන් මේ ශාසනය චිරස්ථිතිය පිණිස ලැබිච්ච අනුග්‍රහය. ඒ සියලු විස්තර ගෞතම අරහත් සම්බුදුරජාණන් වහන්සේ සියල්ල දකින්න සියලු අයුරින්ම. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ එතනින් අතීත සිද්ධි ඔක්කොම ඉවරයි මහත්තයා. ඒතර මේ ජීවිතේ භාග්‍යවත් අරහත් ගෞතම බුදුරජාණන් වහන්සේ අත්දකපු තව ලස්සන සුන්දර විස්තරයක් විස්තර කරනවා මෙතන. අවසරයි ස්වාමීනි. හරිම ලස්සනයි මේක. මහන්නේ කලෙක මම උක්කට්ටා නුවර මේ සුබග වනයේ සාල රාජමූලයේ වැඩ සිටියා. එකල්ලි මහන්නේ හුදකලාවේ භාවනාවේ සිටි මාහට මේ චිත්ත කල්පනාව ඇති වුණා කියන. මොකද්ද? මේසා දීර්ඝ සසරේ සුද්ධාවාස දෙවියන් අතර හැර මා විසින් පෙර වාසය නොකළ සතුන් උපදින යම් තැනක් ඇද්ද එය සුලභ නොවේ. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ සසරෙනකොට ගිහිල්ලා නැති සුද්ධාවාසයට විතරයි. එහෙමයි ස්වාමීනි. සුද්ධාවාසයට විතරයි. ඒ නිසා භාග්‍යවත් අරහත් ගෞතම අපි සරණ ගිය සම්බුදුරජාණන් වහන්සේට කැමැත්තක් ඉපදුනා. එහෙනම් මම සුද්ධාවාසයට ගිහින් එන්න ඕන කියලා. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි නේද? එහෙයි. ඒ සුද්ධාවාසයට ගිහින් නැහැනේ සංසාරේ. එහෙමයි. දැන් සුද්ධාවාසයට යන්න කැමැත්තක් ඇති වුණා. එහෙමයි. දැන් සුද්ධාවාසිනේ කවුද මේ? කාම භව සංයෝජන දුරු කරපු කාම බැඳුම් වලින් නිදහස් වුණු විරාගී ජීවිත ගත කරන බ්‍රහ්මයෝ ඉන්නේ. එහෙමයි. මේ සම්බුද්ධ ශාසනවල උත්තමයන් වහන්සේලා. එහෙමයි. ඒතර මේ අවිහ අතප්ප සුදස්සී යකනිටා කියලා කියන්නේ මහත්තයා. තම ධම්මසප්පවතුන් සූත්‍රය විස්තර කරනෝනේ බ්‍රහ්ම ලෝක ටික. එහෙමයි. ඒතර මේ බ්‍රහ්ම ලෝකේ යකනිටා බඹලෝ දක්වා විස්තර කරනෝනේ. ඒක ඉහළින්ම තියෙන මෙන්න මේ බ්‍රහ්ම ලෝක පහ සුද්ධාවාස. එහෙමයි. අනාගාමී. අනාගාමී උත්තමයන් වහන්සේලා විතරමයි ඉන්නේ. එහෙමයි ස්වාමීනි.
ඒතර ඒක ලස්සන සුන්දර හෙලිදරව්වක් වෙනවා මෙතන. අවසරයි ස්වාමී. එතකොට හිතලා මොකද කළේ? එකල්ලි මහන්නේ බලවත් පුරුෂයෙක් හැකුළු හතක් දික් කරන වේගී දික්කල අතක් හැකුළු වේගයෙන් මම උක්කට්ටාවේ සුබග වනී සාල රාජබූලෙන් නොපිනී ගියා කියනවා. අවිය දෙවියන් අතර පහළ වුණා කියන. ඉස්සෙල්ලම ගියේ දැන් සුද්ධාවාසයේ පහක් තියෙනවා. පහළම තලයකට තමයි ඉස්සෙල්ලම ගියේ. එහෙමයි ස්වාමී. එකල්ලි මහණෙනි ඒ දෙව්ලොව නොයෙක් දහස් ගණන් දෙවිවරු. දේව කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒක දෙවියන්ටයි බඹුන්ටයි භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කරන පොදුවේ පාවිච්චි කරන වචනය තමයි දේව කියන වචනේ. එහෙමයි. නොයේ 100,000 ගණන්. දහස් ගණන් විතරක් නෙවෙයි 100,000 ගණන්. එහෙමයි. 1000 වැඩි කිරීම 100. එහෙමයි. 100,000 ගණන් දෙවිවරු මා කරා පැමිණියා. කොච්චර පිරිසක්ද මහත්තයා. එහෙමයි ස්වාමී. පැමිණ මාහට සකසා වන්දනා කොට එකත් පසක හිටගත්තා. එකත් පසක සිටියේ දෙවිවරු මාහට මේ පැවසුවා නිදුකානන් වහන්සේ මේ 91 වෙනි කල්පයයි කියලා. එහෙමයි ස්වාමී. ඔන්න විපස්සී සම්බුද්ධ ශාසනයේ පිළිබඳ තොරතුරු භාගතුන් හතර දේශනා කරනවා. එහෙමයි. මේ 91 වෙනි කල්පයයි එකල අරහත් සම්මා සම්බුදු විපස්සී භාගතුන් වහන්සේ ස්වාමීනි ලොව පහළ වුණා. නිදුකාණෙනි බලන්න ලස්සන නම්. එහෙමයි. දෙවිවරුන්ගේ ලස්සන නම් තියෙනවා මහත්තයා භාගතුන් වහන්සේ පාවිච්චි කරන. ඒ අරහත් සම්මා සම්බුදු විපස්සී භාගතුන් වහන්සේ උපතින් ශාස්ත්‍රීය වුණා ස්වාමීනි. ස්වාමීනි ශාස්ත්‍රීය කුලේ ඉපදුනා නිදුකාණෙනි අරහත් සම්මා සම්බුදු විපස්සී භාගතුන් වහන්සේ කොණ්ඩඤ්ඤ ගෝත්‍රයේ ඉපදුනා. නිදුකාණෙනි අරහත් සම්මා සම්බුදු විපස්සී භාගතුන් වහන්සේගේ ආයු ප්‍රමාණය අවුරුදු 80000යි ස්වාමීනි. නිදුකාණෙනි අරහත් සම්මා සම්බුදු විපස්සී භාගතුන් වහන්සේ පළොල් රුක් සෙවණේදී සම්බුදු බවට පත් වුණා ස්වාමීනි. නිදුකාණෙනි අරහත් සම්මා සම්බුදු විපස්සී භාගතුන් වහන්සේට ඛණ්ඩ සහ තිස්ස කියලා. එහෙමයි ස්වාමීනි. මතකනේ දැන් අර විපස්සී සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා. එහෙමයි ස්වාමීනි. ඛණ්ඩ සහ තිස්ස කියලා සොඳුරු අග්‍ර භද්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් වැඩ සිටියා. එහෙමයි. ඒතර බලන්න එතකොට මුලින්ම හරි ආශ්චර්යයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය නම් මුලින්ම සම්බුදු බවට පත් වුණේ දුෂ්කර ක්‍රියා කරන සමයේ තමන්ගේ ගාව හිටපු දෙන්නෙක්. මේ පස් දෙනෙක් පංචවග්ග ධර්මය අවබෝධ කළේ. නමුත් හරි පුදුමයි විපස්සී සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී එතකොට මුලින්ම ධර්මය අවබෝධ කළේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා. හරි අසිරිමත් හරි අසිරිමත් සම්බුදු පුදුම අසිරිමත්. නිදුකාණෙනි අරහත් සම්මා සම්බුදු විපස්සී භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සැසීම් තුනක් තිබුණා. දැන් අර විස්තරයමයි කියන්නේ. එහෙමයි. එයින් එක් ශ්‍රාවක රැස්වීමකට 1,68,000ක භික්ෂු සංඝයා සිටියා. එහෙමයි. එක් ශ්‍රාවක රැස්වීමකට ලක්ෂයක භික්ෂු සංඝයා හිටියා. එක් ශ්‍රාවක රැස්වීමකට 80000ක භික්ෂු සංඝයා හිටියා. ඔක්කොම නික්ලේශී නිදුකාණෙනි විපස්සී අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු ශ්‍රාවකයන් සීනාස්ත්‍රවයි අරහත්ත්වයට පත් වෙලා හිටියේ. ශ්‍රාවක සමයේ නිදුකාණෙනි අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේට උපස්ථායක වූ අග්‍ර උපස්ථායක වූ අශෝක නම් භික්ෂුවක් හිටියා. ඊළඟට විස්තර කරනවා නිදුකාණෙනි ඒ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ පියාණන් වුණේ බන්දුමා රජු. මෑණියන් වුණේ බන්දුමති නම් රාජ දේවිය. බන්දුමා රජුගේ රාජධානිය වුණේ බන්දුමති නගරයයි. නිදුකාණෙනි ඒ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ අබිනික්මන සිදු වුණේ මේ ආකාරයටයි. පැවිද්ද සිද්ධ වුණේ මේ ආකාරයටයි. පදම් වීරි සිද්ධ වුණේ මේ ආකාරයටයි. දැන් මේ සියල්ල විස්තර කරනවා. සම්බුද්ධත්වයට පත් වුණේ මේ විදියටයි. උතුම් ධර්ම චක්‍ර ප්‍රවර්තනයේ සිද්ධ වුණේ මේ ආකාරයට. නිදුකාණෙනි අපි ඒ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ බඹසරේ හැසිර කාමයේ ඇල්ම දුරුකොට බීතරාගී වෙලා අපි ඉපදුණු කට්ටියයි. හරි පුදුමයි. ඒතරේ දසදහසක් දෙවිවරු බ්‍රහ්මයේ ඔක්කොම ටික මොන ශාසනයයි උත්තමයෝද? විපස්සී සම්බුද්ධ ශාසනය. ඒතර ගෞතම බුදුරජාණන් වහන්සේත් පහළ වෙනකන්
අසිරි අර විපස්සී සම්බුදුරජාණන් වහන්සේ කාලෙදී අනාගාමී වෙච්ච උත්තමිය ගෞතම බුදු සාමත් ඇති මහත්තයා. එහෙමයි ස්වාමීනි. තාම දැන් භාගතුන් වහන්සේ පිරිනොම් පාලා ඒ වගේ බ්‍රහ්ම ලෝකෙට නම් මං හිතන්නේ එක දවසක් විතර ඇති සමහරලාට. එහෙමයි ස්වාමීනි. එක දවසක්වත් නැතු ඇති. එහෙයි. ඒතකොට තාමත් ඉන්නවා මේ උත්තමයෝ විපස්සී සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෝ. එහෙමයි ස්වාමීනි. බලන්න එතකොට දැන් භාගතුන් වහන්සේ දේශනා කළානේ මේක මාත් ධර්ම ධාතුව මේ විදිහටම අවබෝධ කළා. දෙවිවරුත් මට කිව්වා කියලා කාරණයක් කිව්වා නේද? මේක තමයි මේ. එහෙමයි ස්වාමීනි. ඒතර විපස්සී සම්බුද්ධ ශාසනයේ විස්තර ටික කියලා තියෙන්නේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝමයි. එහෙමයි. අනාගාමී වෙලා සුද්ධාවාසයේ ගියපු ශ්‍රාවකයෝ ටික තමයි විපස්සී සම්බුද්ධ ශාසනයේ අසරිය භාගතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. හරි පුදුමයි ආශ්චර්යයි නේද භාගතුන් වහන්සේ? දැන් භාගතුන් වහන්සේ දැන් අවබෝධ කරලා තියෙනවා. නමුත් ඒ බ්‍රහ්මියෝ කියන ටික අහගෙනත් ලස්සනට හරියට මම දන්නවා මම ඒක දැක්කා. දැන් අපි නම් එහෙම නෙවෙන්නේ. එහෙමයි. දැන් අපිට කවුරු කෙනෙක් මොන හරි කතාවක් කියනකොට මම ඒක අහලා තියෙන්නේ කියලා අපි නිකන් අහකවලා ගන්නවනේ. එහෙමයි. අසිරි භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ. එහෙම නෑ මහත්තයා. අර විස්තර ටික කියනකම් ඒ සුන්දර මිහිරි හිත පිවිතුරු කරන ඒ සුන්දර ටික ලස්සනට අහගෙන ඉන්න. එහෙමයි. දැන් අද කෙනෙකුට වුණා නම් දැන් මේ බණක් කියලා ඒ බණම ආයිලඟ මොහොතේ ගියොත් මොකද වෙන්නේ? මම ඒක ඇහුවා. ඇයි? හිත නිර්මල වෙන්නේ දෙවෙනි සැරේට අහනකොට. එහෙමයි ස්වාමී. එහෙම නෑ නික්ලේශී උත්මයන් වහන්සේලාට. එහෙමයි. නික්ලේශී උත්මයන් වහන්සේලාගේ ස්වභාවය තමයි අහද්දී නැවත නැවතත් අහද්දී හිත ප්‍රණීත වෙනවා මිසක එපා වෙන්නේ නෑ. එහෙමයි ස්වාමී. ඉන්නේ නිශ්ශබ්දව අහගෙන ඉන්නවා. එහෙමයි. ඊට පස්සේ ඒ දිව්‍ය පිරිස භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා ගියා. ගිහිල්ලා තව දහස් ගාණක් මේ දෙවිවරු ආවා. එහෙමයි. දහස් ගණන් දෙවිවරු නොඑක් 100,000 ගණන් දෙවිවරු ඇවිල්ලා වන්දනා කළා කියනවා ස්වාමීනි මෙයින් 31 කල්පයකට පෙර සිකී රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණා. එහෙමයි. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයෝ මේ අයුරිනුයි. අග්‍ර උපස්ථායකයන් වහන්සේ මේ අයුරිනුයි. ගෝත්‍රය වෙන්නේ මේකයි, වංශය වෙන්නේ මේකයි, මව්පියන් වෙන්නේ මේ කට්ටියයි. මේ අයුරින් පදම් වීරිය කළා, මේ අයුරින් මේ වීරිය කළා, මේ අයුරින් සම්බුදු බවට පත් වුණා. ස්වාමීනි අපි සිකී සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී ධර්මයේ හැසිරලා හිත කාමයන්ගෙන් විතරාගී කරගෙන මේ අවිහ දෙවියන් අතරට ආවා කියලා කියනවා. ඔන්න සිකී සම්බුදු ශාසනයේ විස්තරي ලස්සනට දෙවිවරු කියනවා. එහෙමයි. ඊට පස්සේ ඒ දෙවිවරුත් වන්දනා කරගෙන දැන් යන කතාවක් කියන්නේ ඉන්න ඔක්කොම ටික. එහෙමයි. ඊට පස්සේ දැන් තව දෙවිවරු දහස් ගාණක් ආවා. එහෙමයි. ඊට පස්සේ කියන ස්වාමීන් වහන්සේ මේන් 31 කල්පයකට පෙර සිකී බුදුරජාණන් වහන්සේකින් පස්සේ ඒ කල්පයේම වෙස්සබු අරහත් සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණා. එහෙමයි. ඒ සම්බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ උනේ මේ උත්තමයන් වහන්සේලායි. ඒ වගේම අග්‍ර උපස්ථායක උනේ මේ භික්ෂුන් වහන්සේ. ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයේ අසරිය මේකයි. ශ්‍රාවකයන් වහන්සේලා මේ අයුරින් කටයුතු කළා. ඒ භාග්‍යතුන් වහන්සේ ගිහි අතෑරී මේ අයුරිනේ පුදුම අසරි මහත්තයා. පුදුම අසරි. ඒ වගේම පදම් වීරිය කලේ මේ අයුරුනේ, අබිනික්මන් කලේ මේ අයුරුනේ, සම්බුදු බවට පත් උනේ මේ අයුරුනේ, දහම්සක ප්‍රවර්තනය කලේ මේ අයුරුනේ. ස්වාමිනී බුද්ධ ශාසනේ අපි සියලු දෙනාම ධර්මයේ හැසිරලා හිත විතරාගී කරගෙන කාමයන්ට නොඇලී ස්වාමීනි අපි මේ දෙවියන් අතරට ආවා. මේ තාම අවිය දෙවියන්ගේ විස්තරේ. එහෙමයි ස්වාමීනි. අවිය දෙවියන්ගේ විස්තරේ. ඊළඟට කියනවා දැන් ඔන්න බුද්ධ ශාසන කීයක්ද මේ විපස්සී සිකී ඊළඟට කෝණාගමන වෙස්සබ බුද්ධ ශාසනේ ඊළඟට දැන් ඔන්න මේ කල්පය. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කල්පේ මුලින්ම කකුසඳ අරහත් සම්මා තවද 100,000 ගණන් දෙවිවරු ආවා. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි මේ කල්පේ මුලින්ම කකුසඳ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ පහළ වුණා අසවල් කාල සීමාවේදී. එහෙමයි. අග්‍ර ශ්‍රාවකයෝ බවට පත් උනේ මේ උත්තමයන් වහන්සේලායි. අග්‍ර උපස්ථායකයන් උනේ මේ උත්තමයන් වහන්සේලායි. ඒ වගේම තමයි වංශය උනේ මේකයි, කුලය උනේ මේකයි. එහෙමයි.
ඒ වගේම ස්වාමීනි ගිහිගේ අතෑරීම මේ ආකාරයට මව සහ පියාණන් උනේ මේ කට්ටිය රාජධානිය උනේ මේක. ඒ වගේම පදම් වීරිය කළේ මේ අයුරින්. ඒ අසරිමත් විතර දැන් මේකෙන් ගොඩක් නෑ නේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. අටුවාවල සමහර විට ඇති. එහෙමයි. දැන් මේ දේශනාවේ තියෙන ටික තමයි මම නිතර අර ඉස්මතු කරන්නේ. සූත්‍ර දේශනාවේ තියෙන ටික. එහෙමයි. බුදු කෙනෙකුට හිත පහදවා ගන්න හොඳටම සාමාන්‍ය ප්‍රමාණවත් කෙනෙකුට. එහෙමයි ස්වාමීනි. අර ඔක්කොම විස්තරය කියලා කියන ස්වාමීනි අපි සියලු දෙනා මේ කකුසඳ රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී කාමයන්ගෙන් විතරාගී වෙලා අපි මේ බඹලොවට ආවා කියනවා. එහෙමයි. ඊට තවත් 100,000 ගානක් තව දෙවිවරු පිරිසක් කිට්ටුනා භාග්‍යතුන් වහන්සේට. එහෙමයි ස්වාමීනි. ඉන්න මේ සුද්ධා වාසි කොහොම පිරিলা ඇත්තනේ. එහෙමයි ස්වාමීනි. සුන්දර ලෝකයක් මහත්තයා. එහෙමයි. ඇයි ගහ ගැනීම නෑ, මරා ගැනීම නෑ, එන ගැනීම නෑ, කොටා ගැනීම මොකක්ද නෑනේ. එහෙමයි ස්වාමීනි. කාමයන්ගෙන් විතරාගේනේ. එහෙමයි. ඇයි දැන් මේ මිනිස්සු ඔරව ගන්නේ, ගහ ගන්නේ, බැන ගන්නේ, ඊර්ෂ්‍යාකම් කරන්නේ මේ ඔක්කොම කරන්නේ කාමය නිසානේ. මේ අවියායුධ ගන්නේ. දැන් ඊළඟට අපි කරන්න හදන දේශනාවේ මේ ලස්සන විස්තරය තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟ දවසේ අපි ඒක මට අපිට දේශනාව පටන් ගන්න පුළුවන් වෙයි. එහෙමයි. මේ දේශනාවේ මේ ආරබුද හට ගන්න හැටි, අවියායුධ ගන්න හැටි, ගහමරා ගන්න හැටි පුදුම සුන්දර විස්තරයක් සක්‍ර දෙවිය මුල් කරගෙන කියන්නේ. එහෙමයි. උහුනි සක්දෙවිඳුන් අහු බණක් තියෙන ඊළඟට. එහෙමයි. ඒක හරි අසිරිමත් මහත්තයා. එහෙයි. පුදුම අසිරිමත්. බුද්ධ ශාසනයක අසිරිය. බුද්ධ ශාසනයක් තියෙන කාලෙක මේ සිදුවෙන මේ විපර්යාසය. ඊළඟට මේ අවියායුධ කලකෝලාහල සිදුවෙන විදිය. එතකොට ඒව සංසිඳවන විදිය. ඊළඟට මේ කවුද අපේ සක්දෙවිඳු ඊළඟට අනාගතයේදී කොහොමද මේ කටයුතු කරන්නේ? අනාගතේ මනුස්ස ලෝකෙට යන්න හැටි, දෙවියන් අතරට යන්න හැටි, බ්‍රහ්ම ලෝකෙට යන්න හැටි ඔක්කොම විස්තරය තියෙනවා ඒකේ. එහෙමයි. සුන්දර දේශනාවක් කියලා. ඒතර බලන්න බුද්ධ ශාසනය කාලෙක මිනිස්සයාට මේ අහන්න තියෙන දේවල් කොච්චර හිත නිවන දේවල්ද නේ? එහෙමයි ස්වාමීනි. බුද්ධ ශාසනයෙන් බැහැර බලන්න කල්පනා කළ මේ ලෝකේ දේවල් අහනකොට නිවිනවද කියලා? ගිනි ගැනීමක්මනේ තියෙන්නේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. හිත නිර්මල වෙන්නේ. හිත පිවිතුරු වෙන්නේ. හිත පහන් කරවන්නේ බාහිර ලෝක දේවල් අහනකොට. එහෙමයි ස්වාමීනි. නම මේ බුද්ධ ශාසනික දේවල් අහනකොට හිත නිර්මල වෙනවා. හිත පිවිතුරු වෙනවා. දැන් අර කිව්වේ අර එක තැනක විස්තර කරේ අර මේ ධර්මයේ කියනකොට මේ මොකක්ද අර හිතේ මොන ස්වභාවයක් ගැනද අපි අර කතා කළේ. හරි ලස්සනයි මේ හිතේ පහන් වීමක් ගැන විස්තර කරද්දී හිත නිරෝගී වෙනවා කියලා. හරි ලස්සන වචනයක් ඒක නේ. එහෙමයි ස්වාමීනි. හිත නිරෝගී වෙනවා කියලා. එහෙමයි. ඒ කියන්නේ අපිට තේරෙනවා නම් හිත රෝගී මිනිස්සුන්ගේ. හැමතිස්සෙම හිත නිරෝගී කරන්නේ භාග්‍යවත් සම්බුදුරජාණන් වහන්සේ තමයි. එහෙමයි ස්වාමීනි. ඒ මේ දේශනාවේ තියෙනකො මම රහතන් වහන්සේ ඇරෙන්නේ ඉතින් මේ අනිත් ඔක්කොම යම් යම් ප්‍රමාණයට උම්මත්තකයෝ කියනවා. එහෙමයි ස්වාමීනි. පිස්සු තමයි ඉතින් මේ ගොඩක් අයට තියෙන්නේ. එහෙම එකක් තියෙනවා. ඉතින් අපිට මේ බුදු කෙනෙක් පහළලා ඒ ධර්මයේ දේශනා කරනකන් තේරෙන්නේ නැහැ ඉතින් මේ සාමාන්‍ය ලෝකයට පිස්සුද කියලා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ඔන්න එදිවුරුත් ඉන්නවා. ඊළඟට ආවා කෝණාගමන සම්බුද්ධ ශාසනයේ උත්තමයන් වහන්සේලා ටික. එහෙමයි. ඒ දෙවිවරු දසදහස් ගාණක් ඇවිල්ලා කියන වන්දනා කළා එක පැත්තකින් හිටගෙන කියන ස්වාමීනි මේ කල්පයේම දෙවනුවට පහළ වුණා කෝණාගමන තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ කෝණාගමන තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා මේ අයුරුයි. අග්‍ර උපස්ථායකයන් වහන්සේ මේ අයුරුයි. මම අර දැන් ඊයපහුව විස්තර ටික ගන්නෑ මොකද මේ දේශනා අපි මුලින් ඒ සියල්ල හොඳට විස්තර කරපු නිසා. එහෙමයි ස්වාමීනි. ඒ වගේම ස්වාමීනි ඒ ශාසනයේ ඒ කෝණාගමන බුදුරජාණන් වහන්සේ ඉපදුනේ මේ ගෝත්‍රේ මේ කුලයේ මව උනේ මෙයා මේ පියාණන් උනේ මේ කෙනා. ඒ වගේම ගිහි අතෑරී මේ අයුරි පදම් වීරි කලේ මේ අයුරි. ඒ වගේම තමයි සම්බුදු බවට පත් වුනේ මේ අයුරින් දහම්සක ප්‍රවර්තනය කරේ මේ අයුරින් ස්වාමීනි ඒ සම්බුද්ධ ශාසනයේ ධර්මයේ අහලා ධර්මයේ පුරුදු කළා අපි සියලු දෙනා මේ සම්බුද්ධ ශාසනයේ කාමයන්ගෙන් හිත විතරාගී කරගත්තා. එහෙමයි ස්වාමීනි. බලන්න එතකොට දැන් ඔන්න කෝණාගමන සම්බුදුරජාණන් වහන්සේ දැන් මේ කොහෙද තාම ඉන්නේ? අවිහ දෙවියන් අතර. ඊට පස්සේ එතනින් කාශ්‍යප සම්බුද්ධ ශාසනය ගැන ඔන්න ඊළඟට විස්තරයක් වෙනවා. ඊළඟට කියනවා ස්වාමීනි
තවත් දහස් ගාණක් 100,000 ගාණක් දෙවිවරු ආවා. ඒ දෙවිවරු කියන ස්වාමීන් වහන්සේ මේ කල්පේම ගෞතම අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර ලෝකේ පහළ වුණා දඹදිව තලේ කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ කාලේ ආයුෂ 40000යිනේ. ඒ කාලේ විස්තරයක් තියෙනවා, තව දේශනා කීපයක්ක් තියෙනවා මහත්තයා. ඒතර කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේ කාලේදී මිනිසුන්ගේ ආයුෂ බලන මම මේ කල්පනා කළා. ඒ කාලේ 20000යි. 20000යි නේ ස්වාමීනි. ගෞතම බුදුරජාණන් වහන්සේ කාලේ 120යි. එහෙමයි. ඔච්චර අඩුවීමක්ද? එහෙමයි. ඔච්චර අඩුවීමක්ද? ඔය ඉසිගිලි සූත්‍රයේ විස්තර කරනවා හරි පුදුමයි. බුද්ධ ශාසන මං හිතන්නේ 4කද මේ ගිජ්ජකූට පර්වතයේ වෙනස විස්තර කරනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. මෙච්චර දැන් මේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේදී නම් මේ සුළු මොහොතෙන් නැගලා සුළු මොහොතෙන් බහින්න පුළුවන් නේ. එහෙමයි ස්වාමීනි. වෙන බුද්ධ ශාසනවල දවස යනවා කියන නකින්න. දවසක් යනවා කියන බහින්න. සමහර බුද්ධ ශාසනවල දවස් දෙකක් යනවා කියන නකින්න. බලන්න ඔක්කොම දකින්න විදිය. ඒ විස්තර ටික කියලා අන්තිමට කියන පින්වත් මහණනි සංස්කාර අනිත්‍යයි. ආශ්‍රයසිලි රහිතයි පින්වත් මහණෙනි. නොයැලෙන්නමයි වටින්නේ, නිදහස් වෙන්නමයි වටින්නේ. ඒ හැම දෙයක්ම අතීත විස්තරයන් දේශනා කළ අන්තිමට එන තැනක් තියෙනවා පින්වත් මේක එක්ක හිත පැහැදවීම. එහෙම නැත්නම් විස්තර කරන්නේ මොකද පින්වත් මහණෙනි මේ සංස්කාර අනිත්‍යයි. මේට නොයලී වාසය කරන්න කියලා මේ භාගතුන් දේශනා කරන්නේ. ඊළඟට දේශනා කරනවා ස්වාමීනි භාගතුන් වහන්සේ ඒ කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී අපි මේ ධර්මයේ අහලා ධර්මයේ පුරුදු කරලා හිත කාමයන්ගෙන් විතරාගී කරගෙන ස්වාමීනි අපි මේ අවිහ දෙවියන් අතරට ආවා කියලා. ඊට පස්සේ වුණ අන්තිමට විස්තර කරනවා 100,000 ගාණක් තව දෙවිවරු පිරිසක් වෙනවා. නිදුකානන් වහන්සේ මේ භද්‍ර කල්පේ මෙකල අරහත් සම්මා සම්බුදු භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේ පහළලා සිටිනවා. නිදුකානන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ උපතින් ශාස්ත්‍රීය වනසේක. ශාස්ත්‍රීය කුලයේ ඉපදුනා නිදුක් වූ භාග්‍යතුන් වහන්සේ ගෝත්‍රයෙන් ගෞතම වනසේක. නිදුකානන් භාග්‍යතුන් වහන්සේගේ ආයුෂ් ප්‍රමාණය ස්වල්පයයි, ටිකයි තියෙන්නේ. මිකල යමෙක් වැඩි කල ජීවත් වෙන වසර 100ක් වූ ඊට ස්වල්පයයි ස්වාමීනි. නිදුකානනි භාග්‍යතුන් වහන්සේ ඇසතු බෝරුක් සෙවණි සම්බුදු බවට පත් වුණා. නිදුකානනි සාරිපුත්ත මොග්ගල්ලාන නම් සොඳුරු අග්‍ර භද්‍ර වූ ශ්‍රාවකයන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ වගේම ශ්‍රාවකයන් 1250කින් යුතු ශ්‍රාවක සංඝ එක සන්නිපාතයක් වැඩ සිටිනවා. ඒ වගේම ස්වාමීන් නිදුකානන් වහන්සේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ බවට පත් වෙන්නේ ආනන්දයන් වහන්සේ. නිදුකානනි එතකොට අපිට තේරෙනවා ඒතර මේ සිදු වෙලා තියෙන්නේ ආනන්දයන් වහන්සේ අග්‍ර උපස්ථායක වුණාට පස්සේ. එහෙමයි ස්වාමීනි. ඊට පෙර නම් දැන් ඊට පෙර වෙන වික්ෂුන් වහන්සේලා ඉඳලා තියෙනවනේ. එහෙමයි. ඊළඟ විස්තර කරන නිදුකානනි භාග්‍යතුන් වහන්සේගේ පියාණන් වුණේ සුද්ධෝදනතුමා, වැදූ මවුනේ මහා මායා දේවිය, රාජධානී වුණේ කපිලවස්තු නගරයේ. නිදුකානනි භාග්‍යතුන් වහන්සේ අබිනික්මන් කළේ මේ අයුරුනේ, පැවිද්ද සිද්ධ වුණේ මේ අයුරුනේ, පදම් වීරි කළේ මේ ආකාරයටයි, සම්බුදු බවට පත් වුණේ මේ අයුරුනේ, ධර්ම චක්‍ර ප්‍රවර්තනය කළේ මේ අයුරුනේ. සියල්ලම තමන් වහන්සේ ඉදිරියේ කියනවා. නිශ්ශබ්ද මේ සියලු විස්තර කියනකම් මහත්තයා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්ද වහගෙන ඉන්නවා. එහෙමයි. කොච්චර ආශ්චර්යයක්ද නේ? එහෙයි ස්වාමීනි. පුදුම දෙයක් මහත්තයා. ස්වාමීනි අපි මේ බුද්ධ ශාසනයේ බඹසර හැසිර කාමයන්ගේ ආශාව දුරු කරලා මෙහි උපන්නා කියනවා. එතකොට මේ ගෞතම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයයි. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ හරිය ලස්සන විස්තරයක් තියෙනවා. ඊට පස්සේ පින්වත් මහණෙනි අවිහ සියලුම දෙවියන් සමග අතප්ප දෙවියන් අතරට මම ගියා කියන. ඒතර අවිහ දෙවියන් අතර හිටපු සියලුම අනාගාමී මහෝත්තමයන් වහන්සේලා පිරිවරාගෙන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වඩිනව කාටද? ඊට ඉහළින් තියෙන අතප්ප කියන සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙට. දැන් අතප්ප සුද්ධාවාසයේ වැඩ සිටිනකොට මහත්තයා හරීම අසිරිමත් පුදුම සිද්ධියක් වුණා. ඔය විදියටම අර විපස්සී සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි මේ දහම් මඟ දියුණු කරලා
කාමයන්ගේ වීතරාගී වෙච්ච අර සියලු මහෝත්තමයන් වහන්සේලා ආවා. එහෙමයි ස්වාමීනි. ඇවිල්ලා දැන් විපස්සී සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය තිබිච්ච අර අසරිය අර මුල ඉඳලා ආයෙත් කියනවා. ඒක අහගෙන ඉන්නවා. එහෙමයි ස්වාමීනි. දැන් මං ඉස්සෙල්ලා මට ඔය විස්තර ටික කිව්වා කියලා මොකක්වත් නැහැනේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. බලන්නකො මේ අපේ හිතවල තියෙන මේ කෙලෙස් එක්ක ඇති වෙන පඬිතකම් එහෙමයි. අපිට එහෙම ශ්‍රවණයක් නැහැනේ මහත්තයා. එහෙයි ස්වාමීනි. තේරුණා නේද? අපිට එහෙම ශ්‍රවණයක් නැහැ. දැක්ක නේද මේ හිතක් නික්ලේශී වෙනකොට තියෙන අසිරිය? මහා මේ පුහුදුන් හිත තියෙන්නේ දැන් අපිට දැන් පේනවනේ නේ. මහා පඬිතමානී අකීකරු උද්දච්ච. එහෙමයි. ඒ මේ ශාස්ත්‍රුන් වහන්සේ නිවි සැනසී ඉන්නේ. එහෙමයි. නිවි සැනසුණු ජීවිතයක් ලබාගත් ශාස්ත්‍රුන් වහන්සේට ඒ ප්‍රශ්න නැහැ නේද? එහෙමයි. ඒ බුද්ධ ශාසන ගැන මේ පෙර ඉස්සෙල්ලා අවිහ ලෝකෙදී ඇහුවා කියලා අතප්ප ලෝකෙදී අහන්න හිත නොනෙමි තියෙන්නේ අහනවා. මොනතරම් ගෞරව බහුමානයක් සාත්‍රුන් වහන්සේගේ ඒ සම්බුද්ධ ශාසනය ගැන විස්තර කරන්නේ. ස්වාමීනි. එහෙනම් මේ සම්බුද්ධ ශාසනයක් ගැන ඇහිද්දි පවා එහෙනම් මහා ප්‍රසාදයක් උපදව ගන්න තරම් දක්ෂතාවයක් මම හිතනවා අපිට තියෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒතර මේ දක්ෂතාවය නැත්තම් අපේ දුර්වලතාවයක් ඒක. එහෙමයි. දැන් සමහර අයට මේ දක්ෂතාවය නැති වුණාට පස්සේ ඕහගෙන ඉඳලා වැඩක් නැහැ. හදිපට්ටානේ වඩන්න ඕන මහා පඬිතකම්. එහෙමයි. පංච උපාදානස්කන්ධය වඩන්න ඕන. එහෙයි. කියන්නේ නැද්ද එහෙම? එහෙමයි. මේ සම්බුද්ධ ශාසනය ගැන කියනකොට සැබෑ ශ්‍රාවකෙකු නම් හිත පහන් වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. සැබෑ දැන් සමහර අය නිින්ද යනවා, කම්මැලිකම්, අලසයි. එහෙයි. එහෙම වෙන්න විදියක් නැහැ. දියුණු හිතක් නම්. එහෙමයි ස්වාමීනි. දියුණු හිතක් නම් එහෙම වෙන්න විදියක් නැහැ. ඉතින් මේ නොදියුණු හිතේ තියෙන ප්‍රශ්නේ තමයි ඉතින් නේද? එහෙමයි ස්වාමීනි. නොදියුණු හිතේ තියෙන ප්‍රශ්නේ. එහෙයි. එතකොට මේ එහෙනම් මේ දේශනා දැන් භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙට විවර කරන්නේ දෙව් මිනිස් ලෝකයාට සම්බුද්ධ ශාසනවල ගැන අසරිය ශ්‍රවණය කරමින් හිත් පහන් කර ගැනීම පිණිසයි. එහෙමයි ස්වාමීනි. ඒකයි මේ ශ්‍රවණ අනුත්තරිය කියන්නේ ඒ කියන්නේ ශ්‍රවණයෙන් කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්න පුළුවන්. එහෙමයි. දැන් අපි මේ මිඩිස්සෙල්ලර දේශනාවක් කතා කළානේ අනුත්තරිය සූත්‍රය. එහෙමයි ස්වාමීනි. දස්සන අනුත්තරියන් දැකලම හිත පහන් කරගෙන ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න පුළුවන්. එහෙමයි. කියන්නේ ඒ තරම් දියුණු සත්පුරුෂ නිර්මල හිත් තියන ඉන්නවා. සමහර අය ඉන්නවා මේ වගේ සම්බුද්ධ ශාසනයක විස්තර අහනකොට මාස ගණන් සති ගණන් මේ ප්‍රීතිය උපදවගෙන වාසය කරන්න පුළුවන්. දැන් ওই මේ කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හිටිය මහත්ය ශ්‍රාවකේ ගටිකාරය කියලා උපාසකේ. මේ උපාසකයේ දවසක් හරිය පුදුමයි උපාසකෙක් ගෙදරට වඩිනවා කාශ්‍යප රහත් සම්බුදුරජාණන් වහන්සේ. බැරිලා ගෙදර කවුරුත් නැක මේ උපාසකය නැහැ. ඊට පස්සේ අර ගෙදර ඉන්න කට්ටියට දැන් අම්මයි තාත්තයි අන්ධයි. අන්ධ දෙමව්පියන්. අන්ධ දෙමව්පියෝ. එහෙමයි සර්. ඊට පස්සේ කවුද කියලා අහනවා. මම මේ කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියනවා. අනේ ස්වාමීනි කොතරම් ආශ්චර්යයක්ද ස්වාමීනි ඉතින් අපි ඇස් පේන්නේ නැහනේ. අනේ ස්වාමීනි කුස්සිය මගේ පුතා උදේ වියලා ගියා. ස්වාමීනි මේ අසවල් මුට්ටිය කොමු තියෙනවා අසවල් මුට්ටියකට කන්න කෑ මේ ව්‍යංජන තියෙනවා. අනේ ස්වාමීනි බෙදාගෙන යන්නකෝ කිව්වා. එහෙමයි. හරි ආශ්චර්යයි මහත්තයා. බුදුරජාණන් වහන්සේ කුස්සියට බෙදා ගන්නවා. දැන් අපේ මිනිස්සුන්ට නම් ගෙදරකට ගියාට ඒක හදලා දුන්නේ නැත්නම් මහා ප්‍රශ්නයක්නේ. එහෙමයි සර්. කොච්චර කෙලෙස් සහගත මේ තුච්ච හිත තියෙන කියලා හිතනවා. මට නම් හිතා ගන්න බෑ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කුස්සියට වැඩලා මුට්ටිය ඇරලා කොමු බෙදාගත්තා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ ව්‍යංජන මුට්ටියෙන් ව්‍යංජන බෙදාගෙන අහෝ වසරේ ශාස්ත්‍රුන් වහන්සේ වඩිනවා. එහෙමයි. මුකුත් නෑ. නිවුණු හිත ඇවිලෙන්නේ නෑනේ මහත්තයා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ මහත්තයා පුදුම අසරියක් වුණා. දැන් මේ ගටිකාර මේ එනවා ගෙදරට. ගටිකාර තරුණිය ගෙදර ඇවිල්ලා කුස්සියට ගිහිල්ලා දැන් අම්මටයි තාත්තටයි කෑම බෙදලා දෙන්න. දැන් මේ බලනකොට මුට්ටිය කොමු අඩුවේ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ අහනවා මෑණියනි මේ මුට්ටිය කොමු අඩුවේනේ. අනේ පුතේ කාශ්‍යප රහත් සම්බුදුරජාණන් වහන්සේ වැඩියා. අනේ පුතේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මං කුස්සියට ගිහිල්ලා මේ බෙදා ගන්න කියලා අනේ පුතේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මුට්ටියෙන් කොමු බෙදාගෙන ව්‍යංජන මුට්ටියෙන් ව්‍යංජන බෙදාගෙන වැඩියා. ආශ්චර්යයි ආශ්චර්යයි භාග්‍යවතුන් වහන්සේට මං ගැන මෙච්චර විශ්වාසයක් තියෙනව නෙමද? ඒ පැහැදුණු පැහැදිල්ල. එහෙමයි ස්වාමී. දැන් වෙන කෙනෙකුට නම් හරි වැඩේ දැන් මට ආයෙ වියන්න වෙනවා. එහෙමයි.
ඒ ඇවිලෙන හිත ඉස්මතු වෙන්නේ නැද්ද අර ජඩ හිත? එහෙයි. ඒකයි කියන්නේ බුද්ධ ශාසන වලින් පහන් වෙන්නේ නැති කම මේ ප්‍රශ්නයක් මේ තියෙන්නේ. දැන් මේ සමහර අය කොච්චර අවලාද කරනවද මහත්තයා මේ ශාසන වලට? එහෙමයි ස්වාමීනි. කොච්චර අවලාද කරනවද මේ වෙහෙර හදනවා, විහාර හදනවා, චෛත්‍ය හදනවා, හදා ඉන්නවා, හදලා නිවන් දකින්න බෑ. එහෙමයි. ප්‍රලාප දුන්න කට්ටිය නැද්ද? එහෙමයි. ඇයි මොකද්ද මේ උද්දච්චකම? ස්වාමීනි අහස උසට සෑය කෙරෙව්වත් අපිට සම්බුද්ධ ශාසනයට උපහාර කරන්න භාග්‍යවතුන් වහන්සේට ඒකනේ සමහර නං උපහාර මේ සම්බුද්ධ ශාසනයනේ. එහෙමයි ස්වාමී. බෝධියක් රෝපණය කරනකොට කෑ ගහනවා, මල් ටිකක් පුදනකොට කෑ ගහනවා, පළතුරු ටිකක් පුදනකොට කෑ ගහනවා. මොකද්ද මේ? එහෙමයි ස්වාමී. පහන් වෙන්නේ. එහෙයි. අර මහා කුහක ඊර්ෂ්‍යාකාර මහා ලාමක හිත් මතුවෙනවා. එහෙමයි. නමුත් මහත්තයා ඕව දැකලා සමහර අහිංසක අම්මලා ඉන්නවා හිත් පහන් කරගෙන මාස ගණන් සිහි කරන අම්මලා ඉන්නවා මහත්තයා. එහෙමයි ස්වාමීනි. ඇයි මේ සම්බුද්ධ ශාසනයක් කාලෙක විතරනේ මේවා සිද්ධ වෙන්නේ? එහෙයි. ඉතින් මේ ඊට පස්සේ කියනවා මේ ඇතිවෙච්ච පැහැදිලි මහත්තයා මාසයක් පුරාවට තිබුණා කියනවා. එහෙමයි. ඒ අන්ධ දෙමව්පියන්ගේ ඇතිවෙච්ච පැහැදීම දවස් 14ක් පුරාවට තිබුණා කියනවා. එහෙමයි ස්වාමීනි. කොහොමද ප්‍රසාදය? එහෙයි. කොහොමද ප්‍රසාදය? එහෙමයි. ඉතින් මේ ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ සුන්දර විස්තර කරන්නේ බුද්ධ ශාසනය ගැන හිත පහන් කරවන්න. එහෙමයි ස්වාමීනි. ඒකයි අපිත් මේ කාල වේලාව අරගෙන මේ හිත පහන් කර ගැනීම පිණිසයි මේ උපකාර කිරීම පිණිසයි මේ දේශනා කරන්නේ. එහෙමයි. ඒ නිසා අර ගරහන ලෝකෙට එකතු වෙලා Taman නීච වෙන්න එපා. ඒ දේවල් දැකලා ඉවරලා අහලා ඉවරලා ඒ ලෝකෙන් ඈත් වෙන Taman දක්ෂ වෙන්න ඕන. එහෙමයි. ඊට පස්සේ මහත්ය බුදුරජාණන් දේශනා කරනවා දැන් අවිහ දෙවියන්ගෙන් අතප්ප දෙවියන් අතරට ගියාට පස්සේ අර විදියටම ඒ බුද්ධ ශාසනවල මහෝත්තමයන් වහන්සේලා අනාගාමී මහෝත්තමයන් වහන්සේලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියා සිටින ස්වාමීනි අපි විපස්සී බුද්ධ ශාසනේ අපි සිකී අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනේ අපි කෝණාගමන බුදුරජාණන් ශාසනය කියලා ඒ බුද්ධ ශාසන හැම එකම ශ්‍රාවකයෝ. ගෞතම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයොත් ඉන්නවා. ඊට පස්සේ අර සියලුම උත්තමයන් වහන්සේලාත් එක මහත්තයා අතප්ප දෙවියන්ගෙන් යන සුදස්සා දෙවියන් අතරට. හරියම ආශ්‍රය. ඔස්සරියන්නේ මහත්තයා. සුදස්ස දෙවියන් අතර ඉන්නකොට ඒ සියලු බුද්ධ ශාසනවල ශ්‍රාවකයෝ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ඉදිරිය අර සියලු විස්තර නැවතත් කියනවා. ශාස්ත්‍රඥ වහන්සේ ඔක්කොම අහගෙන ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ගෞතම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෙක් ටිකත් ඇවිල්ලා කියන ස්වාමීන් අපි ගෞතම බුද්ධ ශාසනය කියලා ශාස්ත්‍රඥ වහන්සේ නිහඬව සියල්ල පිනාගිය සිතින් අහගෙන ඉන්නවා. එහෙමයි. අර සියලු දෙව් බමුණු ටිකත් එක්ක මේ මහත්තයා ඊට පස්සේ වඩිනවා කොහටද අවිහ දෙවියන් අතරට. සුදස්සී දෙවියන් අතරට. එහෙමයි ස්වාමීනි. සුදස්සී දෙවියන් අතරට ගියාට පස්සේ එතනින් අර සියලු විස්තර ටික ඔක්කොම කියනවා. එහෙමයි. අනේ මගේ අරහත් සම්බුදුරජාණන් වහන්සේ සියල්ල නිහඬව ලස්සනට අහගෙන ඉන්න. සුදස්සී දෙවියන් අතරින් නික්මෙනවා අකනිටා බඹලුවට. එහෙමයි. අකනිටා බඹලුවත් ගියාට පස්සේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ ශාසනය දසදහසක් ගාණක් අනාගාමී ශ්‍රාවකයෝ විස්තරය කියනවා. එහෙමයි. සිකී බුද්ධ ශාසනයේ දසදහස් ගණන් බ්‍රහ්මයෝ විස්තරය කියනවා අහගෙන ඉන්නවා. එහෙමයි. ඊළඟට වෙස්සබ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දසදහසක් දෙවිවරු ඇවිල්ලා අර විස්තරය කියනවා ලස්සනට අහගෙන ඉන්නවා. එහෙමයි ස්වාමීනි. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඊළඟට කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කාශ්‍යප රහත් සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකයෝ ඇවිල්ලා දසදහස් ගණන් එක්කිනා දෙන්න නෙමෙයි. ඒ වගේම ගෞතම බුදුරජාණන් වහන්සේගේ දසදහසක් ගාණක් අනාගාමී ශ්‍රාවකයෝ ඇවිල්ලා විස්තරය කියනවා අනේ සුන්දර විදිහට අහගෙන ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ විස්තර කරනවා මේ විදියට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකයෝ කොහොම ටික ඇවිල්ලා මේ විදිහට විස්තරය කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණේ ওই විදියට මම සුද්ධාවාස දෙවියන් අතරට ගිහිල්ලා එහෙමයි. මේ සියලු වෙන වෙනම අවිහ අතප්ප සුදස්සී අකනිට එහෙමයි ස්වාමීනි. ඒ සියලු සම්බුදු ශාසනවල හිටපු සියලු අනාගාමී ශ්‍රාවකයෝ එක්ක මේ කතා බස් කරගෙන ඒ අතීත විස්තරන සියල්ල නැවතත් අහනවා මහත්තයා. එහෙමයි. දැන් බලන්නකො මේ කීසරයක් අහලාද කියලා ඉවරලා එක තැනකදී 6 වරක් 7 වරක්. එහෙමයි. 7 කීයද 5ක්. එහෙමයි. කීව තවක් අහලාද 35 වතාවක් එක විස්තරය අහනවා. එහෙමයි. අපි ඇයට මේ 35 වතාවක් මේ බණ කියන්න ගියොත් එහෙම එහෙමයි ස්වාමීනි. එකම බණ
දවස් 30ක් කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ඊළඟ දවසේ අදහයි හෙටයි අනිත් 10යි අප්‍රමාදින සම්පාදිත සමාප්තයි. එහෙමයි ස්වාමී. වෙන්නේ නැද්ද? වෙනවා. ඇයි? හිත දියුණු නැහැ. හිත දියුණු නැහැ. එහෙනම් ඔබ කවුද කියලා ඔබ දැනගන්න ඕන. එහෙමයි. තම තමන් කවුද කියලා තම තමන් දැනගන්න ඕන. එහෙමයි. එහෙම වෙන විදියක් නැහැ. එහෙමයි. සමිඳුනේ අවසරයි දැන් අසිරිමත් සම්බුද්ධත්වයේ පිළිබඳව සාස්ත්‍රුන් වහන්සේගේ හිතේ තියෙන අප්‍රමාණ මේ උදාර බවනේ. උදාර බව ස්වාමීනි. ආශ්චර්ය. ඒකනේ මහත්ති සම්බුද්ධ ශාසනයක අසැබෑ අසුරිය දන්නේ බුදු කෙනෙක්ම තමයි. එහෙමයි. ශ්‍රාවකයේ විදියට අපි කොච්චර නිහතමානී වෙන්න ඕනද ඒ සිරිපා අභියස. එහෙමයි. එහෙස. මට නම් මේ කරුණ අහද්දි හිතෙන්නෙම ඒ සිරිපා අභියස අපි කොතරම්නම් ශ්‍රාවකත් තව පතන්න ඕනද කියලා. එහෙමයි ස්වාමීනි. එක සැරයක් පතලමදි දෙසරයක් පතලමදි. එහෙමයි. නික්ලේශී වෙනකන් නැවතත් කරන්න තියෙන පැතීමමයි. එහෙමයි. ඒ සිරිපා අභියස මම ඔබ වහන්සේගේ ශ්‍රාවකයා නික්ලේශී වෙච්ච කෙනා කොහොමද පතනවා මහත්තයා. මම ඔබ වහන්සේගේ ශ්‍රාවකයා කියලා. එහෙනම් එතකම් මේ ජඩහිත দমনය කරන්න තියෙන සිත ඒක තමයි. ඒ සිරිපා අභියස සමන් ශ්‍රාවකත්වයට පත් වෙන්න ඕන. ඊට බුදුරජාණන් දේශනා කරන පින්වත් මහන්නේ මේ විදියට මමත් මනමින් ධර්ම ධාතුව අවබෝධ කරගත්තා. එහෙමයි ස්වාමීනි. ඒ සියලු සම්බුද්ධ ශාසනයන්ගේ විස්තර දැනගත්තා. මේ විදිහට දෙවිවරු පින්වත් මහන්නේ මට මේ සියලු විස්තර මේ අයුරින් දේශනා කළා කියා සිටියා කියලා කිව්වා. ඉතින් මේ දේශනාව අහලා ඒ භික්ෂුන් වහන්සේලා මහා පහන් සිත් උපදවා ගත්තා. සතුරු සිත් උපදවා ගත්තා. අදින් මහත්තයේ මහා පදාන සූත්‍රයේ ඒ සුන්දර විස්තරේ අදින් අවසන් වෙනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් අපි ඊළඟ දවසේ බලාපොරොත්තු වෙන්නේ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධත්වයේ අසිරිය විදහා දක්වන සක්දෙවිඳුන් ඇසූ ලස්සන ප්‍රශ්න වලට පිළිතුරු දෙන සුන්දර දේශනා මාලාවක්. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා සතුටු වෙන්න මේ අද මේ ධර්ම දේශනාවට උපකාර කළ සියලු දෙනා මේ උදාර පිනක් රැස් කරගත්තේ. සම්බුදුරජාණන් වහන්සේලා පවා ශ්‍රාවකයන්ට සම්බුද්ධ ශාසනික අසිරිය විදහා දක්වන අප්‍රමාණ වෙහෙසක් අරගෙන තියෙනවා. එහෙමයි ස්වාමීනි. සම්බුද්ධ ශාසනික අසිරිය විදහා දක්වාදී ශ්‍රාවකයන්ගේ හිත් පහන් වෙනවට ශාස්ත්‍රුන් වහන්සේ පවා කැමති වෙලා තියෙන කුමක්ද ඒක නිවන පිණිස පවතින බව බුදුරු දන්නා නිසායි. නිවන් මඟ විවර වෙන බව තථාගතයන් වහන්සේලා දන්නා නිසායි. ඒ නිසා අද දවසේ මේ ධර්ම දේශනාවට උපකාර කළ මහන්සි වුණු සියලු දෙනා මේ උපකාර කළේ සම්බුද්ධ ශාසනයක හිත පහදවලන්නේ සියලු දෙනාගේ නිවන් දොරට විවර කරන්නයි. යම් කෙනෙක් අනිත් අයගේ නිවන් දොරට විවර කරන්න කැප වුණාද ඒකාන්තයෙන්ම තවන්ගේ සසර වසන තුරාවට තමන්ගේ නිවන් දොරට විවර වීම පිණිස ඒ පුණ්‍යස්කන්ධේ ඒකාන්තයෙන් හේතුපකාර වෙනවාමයි. එහෙමයි. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම සසර පුරාවට ඒ නිවන් මඟ විවර කරවන ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය ඒ දහම් මඟ හැසිරීලා සසර දුකින් ඈතර වෙන්න මේ රැස් කළ පිනත් මේ පින්වත් සියලු දෙනාටම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. ලෝකේ පහළ වුණු අසහාය ශාස්ත්‍රූත්වයේ පිළිබඳව අපගේ ශාස්ත්‍රූන් වහන්සේ පිළිබඳ සිත පහදවන උත්තම දහම භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාලා අපි හැමදෙනාම පින්වන්ත මහ සංඝරුවන ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍ය අනුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින අප්‍රමාදේන සම්පාදිත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පිළියන්දල මඩපාත යන ලිපිනේ පදිංචි පින්වත් එච්.ටී. ධම්මික මහතා සහ දේවිකා වීරකෝන් මහත්මිය විසින්. ඉතින් මේ උදාර පිනින් මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා සියලු දෙවියන්ට අනුමෝදන් කරන්න, කල්යාණ මිත්‍ර පරම පූජනීය ගුරු දෙවියන් වහන්සේට අනුමෝදන් කරන්න. ඉතින් මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ගටිකාර බ්‍රහ්ම රාජයා ඒ සම්බුදු සසුන් වල හිත් පහන් කරගෙන සිටින සම්බුදු සසුන් වලට හිත් මේ සිත් පහන් කරගෙන මේ සම්බුද්ධ ශාසන දියුණු කරන්න කැපවෙච්ච යම් බ්‍රහ්මෙක් දෙවියෙක් සිටින නම් ඒ සියලු දෙව් බඹුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර, පළාත් භාර දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා.
සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරුවනට සලසා දිත්වා සදහැවත් ගිහි උපාසක උපාසිකාවන්ට සලසා දිත්වා දෙවියෝ උතුම් දහමින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේ මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් කාලේ වැලිතලාවෙන් වැසී ගිය ඒ සදහම් නිදානේ නැවතත් පරම පවිත්‍ර නිර්මල ආකාරයෙන් අපේ සිත් සතන් පහන් කරවන විදියට මේ ලෝකෙට නැවත විවර කර පරම පූජනීය ගුරු දේවයන් වහන්සේටත් මහමෙවුනාසපවාසී ලෝකවාසී මහා සංඝරුවනට සදේවත් ගිහි උපාසක උපාසිකාවන්ටත් ඒ වගේම පින්වත් අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක සිටින දරුවන්ට අප සියලු දෙනාගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සසර දුකින් ඈතර වෙන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් බලාපොරොත්තු වෙන නිම්මිය පරලෝකී එච්.ටී. ජයසේන පියාණන්ට, එච්.ටී. දයානන්ද මහතාට, ගෝමස් කෝට්ටගේ පියාණන්ට, වයලට් ප්‍රනාන්දු මෑණියන්ට, පියසේන විජේතුංග මහතාට සහ කමලා කෝට්ටගේ මහත්මියට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම නමින්මිය පරලෝකී උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝ සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. එච්.ටී. ධම්මික මහතාගේ ඩී.ජී. තිලකාවතී මෑණියන්ට, දේවිකා වීරකෝන් මහත්මියගේ ප්‍රේමදාස වීරකෝන් පියාණන්ට, ලලිතා වීරකෝන් මෑණියන්ට, පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ධම්මික මහත්මයා, දේවිකා වීරකෝන් මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකයන්ට මේ පින් අනුමෝදන් වේවා. අද දවසේ මේ උතුම් වැඩසටහන සාර්ථක කරගන්න උපකාර කළ මේ මහත්මයාට, ශ්‍රද්ධා නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. සසර දුකින් ඈතර වෙන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිත පහදවන උත්තම ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ධර්මයේ අපට අනුකම්පාවෙන්ම පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වේවා. පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන පිළියන්දල මඩපාත යන ලිපිනේ පදිංචි පින්වත් එච්.ටී. ධම්මික මහත්මයා සහ දේවිකා වීරකෝන් මහත්මිය යන පින්වන්ත හැම දෙනාමත් පින්වන්ත ඔබ හැම දෙනාමත් අපි තාම දයා සිතින් සිහිපත් කරගන්නවා. ඉතින් පිනැති ඔබට අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි දායකත්ව බරපැන වෙන් කරගනිමින් ධර්ම දානමය පින්කම සිදු කරගන්න 07132 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව කරුණු විමසන්න කියලා ඊටාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. එමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ උතුම් සදහම් පිළිසඳර ඊළඟ දවසෙත් ඔබට සමීප කරමින් අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.